නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 65 වන ධර්මදේශනාව සිදු කිරීම සඳහා මෙහි වැඩම කළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता. साधु साधु. नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्. नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्. नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्. साधु साधु साधु. सब्ब पापस्स अकरणं कुशलस्स उपसम्पदा सचित्त परियोदपनं एतं बुद्धान शासनं. साधु साधु साधु. सदा बुद्धि संपन्न පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ ජීවිතය නිවැරදි කරගන්න ඕනේ. ඒ සඳහා අපේ හිත පිරිසිදු කරගන්න ඕනේ. ඒ පිරිසිදු හිත ඒ පිරිසිදු භවෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ ප්‍රබාස්තර වෙන හිත අකුසලයන් නැවත නූපදින තත්වයකට පත්වීම සඳහා අවශ්‍ය කරන විදර්ශනාව සිද්ධ කර ගැනීම සඳහා යොදවන්න ඕනේ. ලෝකය අවබෝධ කරගන්න ඕනේ. තමන් අවබෝධ කරගන්නකොට මේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්නකොට ඒ පිළිබඳ තණ්හාව උපදින්නේ නැහැ. තණ්හාව උපදින්නේ නැහැ නෙවෙයි, තණ්හාව උපදින්න එතන ඇති දෙයක් නැති හින්දා. තණ්හාව උපදින්න තරම් දෙයක් නැහැ. වටින දෙයක් කියලා හිතාගෙන, මොනවා හරි වටින දෙයක් කියලා හිතාගෙන අපි යමක් ගැන ආසාවක් ඇති කරගෙන ඉන්නවා නම් ඒක විවර කරලා බලනකොට නොවටිනා දෙයක් නම් ඒකේ තියෙන්නේ. කිසිම වටිනාකමක් නැති දෙයක් නම් තියෙන්නේ. අපි කල යුතුව තියෙන්නේ අර ඇතුලේ තියෙන දේ ගවේෂණය කරන එක නෙවෙයි, විවර කරලා බලන එක විතරයි. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඒක පිළිබඳ තියෙන ආසාව නම් අපිට තියෙන්නේ විවර කරලා බලන එක විතරයි. ඒකින්ද මේක පිළිබඳ තණ්හාව අයින් කරගන්න මහා වෙනත් වැඩපිළිවෙලක් නෙවෙයි තියෙන්නේ. ඇත්ත අවබෝධ කරගන්න තමන්ව විවර කරලා බලා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අකුසලයේ තියෙන ගුණාංගයක් තියෙනවා. අකුසලයේ තියෙන එක ගුණාංගයක් තමයි මෝහය ඇති කරන ස්වභාවය. ඇත්ත වසං කරන ස්වභාවය. මෝහය කියන්නේ ඇත්ත වසං කරන ස්වභාවය. ඒ ඇත්ත වසං කරන ස්වභාවය කියලා කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ අපිට ඇත්ත අරමුණු වෙන්නේ නැහැ. ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය අරමුණු වෙන්නේ නැහැ. මේකට මම හැමදාම කියන උදාහරණය මොකක්ද? මේ తত্ত্বය තේරුම් ගන්න ලෝකේ ඉන්න සියලු මිනිසුන්ගේ කටක තියෙන දත් කහට කෙල ආදිය අප්‍රසන්නද නැද්ද? හිතා අප්‍රසන්නද නැද්ද? ඉතින් එහෙම කියනකොටත් අප්‍රසන්න සිතුවිලි පහළ වෙනවද? සේම කෙල දත් කහට දත් මැලියන් වගේ කියනකොට නේද අප්‍රසන්න හැඟීම් පහළ වෙනව නේද? අන්න ඒකින්ද කවුරු හරි කෙනෙක් ටොපියක් කටේ තියලා භාගයක් කාලා අපිට දුන්නොත් ඔන්න දැන් නරලත් රැලි කරලා කියනවා අම්මෝ හිතන්නවත් බැරි වනේ මේ හාමුදුරුවෝ කියන්නේ කියලා. නේද? මොන අප්‍රසන්නකමක්ද කියලා. ඒ කියන්නේ අපිට හොඳට අරමුණු වෙනව නේද? එහෙම කියනකොට අප්‍රසන්නකම. තමන්ගේ දරුවෙක් දුන්නොත්, දරුවෙක් අම්මෙකුට දුන්නොත් එතකොට හරි ගියා වැඩේ. නේද? ඒ මොකද වෙන්නේ? ඇත්තටම දරුවාගේ කටක තියෙන සෙම කෙල සොටු දත් කහට ආදී අප්‍රසන්න නැද්ද? අප්‍රසන්නයි. නේද? ඒක තමයි ඇත්ත. හැබැයි මොකද වෙන්නේ? ඒ අප්‍රසන්න භාවය අරමුණු වෙන්නේ නැහැ. බැඳීම, ආදරය, කැමැත්ත කියන අකුසලය
ආන් අර ඇත්ත වහලා දානවා හිතෙන්. හරිද? තේරුණාද උදාහරණය හොඳටම? අන්න ඒකට කියන්නේ වසං කරනවා කියලා. අපේ හිතෙන් වසං කරනවා. අපේ හිතෙන් ඇත්ත වහනවා. අපේ හිතෙන් ඇත්ත වහනවා. ඒකද මේ තියෙන අනවබෝධය අපේ හිතෙන් ඇත්ත වහලා දානවා. අකුසලය, අකුසල් නැగిලා තියෙන අකුසල් එක්ක අපිට ඇති වෙලා තියෙන අනවබෝධය තියෙන දැනුමත් වහලා දානවා. තියෙන දැනුමත් වහලා දානවා. නැති දැනුම කොහොමද එතකොට එන්නේ නැහැ. අපිට නැති දැනුම ඇති කරන්න ඕනෙලා තියෙන්නේ. ඒ තියදී තියෙන දැනුමත් වහලා දානවා. එහෙනම් අපි අකුසලයෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. අකුසල් ඇතුළට එන්න දෙන්නේ නැතුව ප්‍රවේශම් වෙන්න ඕනේ. නොයේකුත් චෛතසිකයන්ගේ නැත්තම් අතීත සිතුවිලි වල සිතුවිලි හේතු වෙලා එකතු වෙලා තමයි මේ මොහොතේ හැදෙන සිතක් හැදෙන්නේ. ඒක අපි තව ටිකක් ඉදිරියේදී හෙට අනිද්දා වගේ නාම රූප පරිච්ඡේද ගැන කතා කරනකොට ditthi visuddhiya ගැන කතා කරනවා. හොඳට බලන්න අපිට මේ මොහොතේ ඇති වෙන සිතුවිල්ලට පරණ දේවල් ගොඩක් එකතු වෙනවද නැද්ද කියලා හදිසියෙම අපිට හිතා ගන්නවත් බෑ. මම එකපාරටම දේශපාලඥයෙක්ගේ නමක් කිව්වොත් එක එක්කෙනාට ඇති වෙන්නේ එක නමක් මොකක් හරි කිව්වොත් එකම හැඟීමද එක හැඟීමද? එකම කෙනා ගැන එක්කෙනෙකුට ප්‍රිය හැඟීම ඇති වෙන අතර වාරේ එක්කෙනෙකුට අප්‍රිය හැඟීම ඇති වෙන තවත් එක්කෙනෙකුට. ඇයි ඒ? කෙනෙකුට අප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නේ මොනවා හරි අපි හිතමුකෝ කාගේ හරි නමක් කියනකොට අප්‍රසන්න පිළිකුල් හැඟීම් ඇති වෙන කෙනා ඇයි එයා ගැන දන්න දේවල් නේද? ඒතර අනිත් එක්කෙනාට හොඳ හැඟීම් ඇති වෙන්නේ එයා කරපු හොඳ තමයි එයා දන්නේ. අන්න බලන්න ඒ එක්කෙනෙක්ගේ හිතට හේතු උනේ එයා කරපු හොඳ ටික. මේ වෙලාවේ සිතුවිල්ලෙන්දී අර මම නම කියනකොටම හරිද? මම නම කියනකොටම ওই වැඩේ උතන වෙනවද නැද්ද? ඒක මේ අපේ වැඩක්ද? අපි කරන වැඩක්ද? අපි තමන් කරගන්න වැඩක්ද ඒක? දැන් කාගේ හරි නමක් කියනවා එකපාරටම. අපි දේශපාලඥයෙක් නමක් කිව්වා කියලා. කියනකොට මොකද වෙන්නේ? එක సంతානවල එක විදිහ හැඟීම් වගේ පහළ වෙනවා. ආන් ඒවා ඔක්කොම අරගෙන බෙදලා බලන්න පුළුවන් අපිට කොහොමද ඒක ආවේ කියලා. නේද? ඒවා වෙන් කරලා බලන්න පුළුවන් ඕන අපි කියයි එක්කෙනෙක් කියයි. මෙයාට ඇවිල්ලා තියෙන්නේ එයා ගැන හරියම නරක හැඟීමක්. ඕනෙම නෑ කියලා වගේ හැඟීමක්. ඒතර අපි බලන එහෙම හැඟීමක් එන්න මොනවද එකතුනේ? ආයා අතීතේ දන්නවා, යා කරපු අහවල් වැඩේ දන්නවා. ඒ ටික ඔක්කොම එකතු වෙලා තමයි යාට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ එක්කෙනාට ඇවිල්ලා තියෙන ඊට වැඩි ටිකක් අඩුවෙන් නමුත් නරක හැඟීමක්. එයාට අර එකතු වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. හේතු වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. එහා පැත්තේ කෙනාට ඇවිල්ලා තියෙන මධ්‍යස්ථ හැඟීමක්. එයාට හොඳයි නරකයි දෙකම තිබිලා ආරයාගේ අතීත මතකයේ නේද? එතකොට මේ මිශ්‍ර වෙලා තියෙන්නේ හොඳයි නරකයි දෙකම මිශ්‍ර වෙලා. ඔහි කාණන්නේ. හොඳක් තියෙනවා නරකක් තියෙනවා කියලා ඉන්නවා. තව කෙනෙකුට ඇවිල්ලා තියෙන්නේ හොඳයි කියලා අදහසක්. ඒ මොකද? එයාට මිශ්‍ර වෙලා තියෙන්නේ ඒ වගේ. මේ බලන්න මං කෙනෙක් ගැන හරීම නරක අදහසෙන් ඉන්නවා. හරිද? ඉන්නකොට දැන් මට හැම වෙලේම එන්නේ එයා ගැන නරක සිතුවිලි. කවුරු හරි කෙනෙක් අද හැන්දෑවේ ඇවිල්ලා එයාගේ හොඳ ගොඩාක් මට කියනවා. දැන් ටික මට මොකද වෙන්නේ? සාමාන්‍ය මධ්‍යස්ථ ගන්නට එනවා. හෙට ඇවිල්ලා පිරිසක්ම ඇවිල්ලා මට ගුණෝයේකුත් දේවල් එයාගේ වැරදි නැති බව ඔප්පු කරලා පෙන්නනවා. දැන් මොකද වෙන්නේ? දැන් එයා ගැන මට හොඳ එන්න පටන් ගන්නවා සිතුවිලි. නේද? බලන්න අපි දන්න දේවල් තේරුම් ගත්ත දේවල් අනුව නේද අපිට සිතුවිලි එන්නේ. එහෙම නේද? හරි. එහෙනම් ඒ සිද්ධිය දැන් මම ඔය කතා කරපු සිද්ධිය අපේ సంతානවල සිද්ධ වෙනව නේද? ඒක අපි කරන වැඩක්ද? අපි කරන වැඩක්ද? නෑ කොහොමත් නෑ. ඒක සිද්ධ වෙන වැඩපිළිවෙලක්. ඒක මගේ වැඩක් නෙවෙයි. පරණ ඒවා එකතු කරලා අලුත් හිතක් හදන එක මගේ වැඩක් නෙවෙයි. ඒක මේ මානසිකාරේ ප්‍රතිඵලයක්. සමහර අතීතයේ ආපු දේවල් හොඳයි අපි තව උදාහරණයකට යනවා. හරි? මේ කාවද තේරුම් ගන්න යන්නේ? මාව තේරුම් ගන්න ඕනේ. මගේ වැඩ පිළිවෙල තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එහෙමයි. නැත්තම් මේක නිකන් වල්මත් වෙනවා. මේ సంతානය පිස්සු විකාර සිතුවිලි ඇති කරවලා මේ ශරීරය නිකන් එහෙට මෙහෙට අරන් යනවා. තේරුම් නැති වැඩවලට. එහෙනම් මේක හදවන්න ඕනේ. හැදුවේ නැත්තම් ඉතින් අඬාන තමයි වැඩිපුර ඉන්න වෙන්නේ. වැළපි ඉන්න වෙනවා. ඊර්ෂ්‍යාකම් කර ඉන්න වෙනවා. ක්‍රෝධ, වෛර මේක ඇතුලෙන් එන්න පටන් ගත්තොත් හරිය කරදරයි.
ඒකද එන්නේ නැති විදිහට හදාගන්නයි මේ අපි සාකච්ඡා කරන්නේ අපි ගැන. දැන් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේම කවුරු හරි මට නිකන් නරක වැඩක් කරනවා හොඳ නැති වැඩක් මට මං වෙනුවෙන් කේලම් කියනවා හරි මොනවා හරි එකක් කී මට අදහසක් තියෙනවා කෙනෙක්ව පෙන්වන්න බෑ. හරිද? දැන් ඊට පස්සේ මොකද කරන්නේ? හැන්දෑවක කවුරු හරි ඇවිල්ලා අන්න අර ඒ තැනත්තා මට ඒ වැරදි වැඩේ කරන්නේ නෑ කියලා ඔප්පු කරලා පෙන්නනවා. හරිද? එයා වැරදි වැඩේ කරන වෙලාවක් ගැන මං හිතාගෙන හිටියා. ඒ වෙලාව එයා මෙහෙ හිටියෙත් නෑ කියලා ඔප්පු කරලා පෙන්නනවා. දැන් කාලාන්තරයක් තිස්සේ තිබුණ මගේ හිතේ නැగి බුරබුරා නැగి ආපු අර නුරුස්සන හැඟීම මට ඔප්පු වෙලාම දැනුනොත් එයා ඒ වැරදි වැඩේ කරලා නෑ කියලා එකපාරටම නැති වෙනවද නැද්ද? මල ඔප්පු වෙලා පෙවුනා. ඔප්පු වෙලා පෙන්නුනා. ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා මට ආයේ කේලම් වගේක් කියනවා. දැන් අරක මට ඔප්පු වෙලාම පෙවුනා නම් දැන් කවුරු මොනවා කිව්වත් එයාගෙන මට නරක සිතුවිල්ල එන්නේ නෑ නේද? එන්නේ නැති වෙන්නේ ඇයි? අර ඔප්පු කරලා පෙන්නපු එක හින්දා ඒ නරක සිතුවිලි එන එක වැලකුණා නේද? වැලකෙනවා. තේරෙනවද? එනහැම වැලකෙන දේවල් වගේකුත් තියෙනවා වගේ නේද? අපිට නරක සිතුවිලි එන එක වලකිනවා සිහිය කියන ගුණාංගය අපි ළඟ තියෙනවා නම් අපේ හිතේ කුසලය පිළිබඳ සිහිය කියන එක නැగిලා එනවා නම් නරක සිතුවිලි අපිට වළක්වන්න පුළුවන් මේකට එන එක. හවුද නැද්ද? අකුසලය මැඩ ගැනීමේ වීරිය කියන අපේ හිතේම නැగిලා ආ යුතු හරියට නිකන් මුරකාරයෙක් වගේ, සෙබලෙක් වගේ, අපේ රට ආරක්ෂා කරන කෙනෙක් වගේ මේ හිත ආරක්ෂා කරන වීරිය කියන ගුණාංගයේ හිතෙන්ම නැగిලා එනවනම් වීරිය චෛතසිකය අර අකුසලයන්ට වළක්වනවද නැද්ද? එන්න අකුසල චෛතසික දැන් අපි දන්නවනේ මේක හරියට නිකන් තේකක් හදනවා වගේ වැඩක්. මේ ඒ කියන්නේ මොනවා හරි මිශ්‍ර කරලා හදනවා වගේ මේ හිත. මේ මොහොතේ මේ තියෙන හිත හරියට නිකන් මේ අපි හිතමු කිරි දෙකක් හදනවා කියලා. හරි කවුරු හරි කිරි දෙකක් හදලා අපිට දුන්නා. හරි රසයි දැන්. හරිද? මොකද හොඳට ඔක්කොම ගානට තියෙනවා. මං කියන එයාට ඒ රසම තියෙන ඊට සර්ව සමත එකක් ආය හදලා දෙන්න කියලා. පුළුවන්ද? බෑ. නේද? මිශ්‍රණය වෙනස් වෙනවා. ඒ හතරක් මිශ්‍ර වෙලා නේද? කිරි, වතුරයි, සීනි, තේ කොළයි එකතු වෙලා අරක. මේක 30 ගණක් එකතු වෙලා හැදෙනවා නම් මොනවා හරි. එතකොට මේක කොහොම තියෙයිද? නේද? එහෙනම් මේ අන්නේ තේකක රසය වගේ තමයි අපේ හිත. මිශ්‍ර වෙන දේවල් හැටියට තමයි රසය තියෙන්නේ. නේද? මිශ්‍ර වෙන දේවල් වෙනස් වෙනකොට රසය වෙනස් වෙනවා. ඒ වගේ මේ හිත අතීතයේ අපිට ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙලා මිශ්‍ර වෙලා මේ මොහොතේ සිතක් හැදෙන්නේ. ඒක අපිට හරිය පැහැදිලි කාරණාවක්. ඒක අපි දිහා බලපුවම තේරෙනවා. නේද? මොකද වෙන්නේ? දැන් බලන්න කෙනෙක් ගැන කිසිම ඇලීමක් නැතුව ඉන්නවා කාලයක්. ඕන් ඇහෙන් දැකලා බොහොම හොඳයි කියලා හිතුණා. හරිද? ඊට පස්සේ එයාගේ වචන ඇහිලා හොඳයි කියලා හිතුණා. අර ඊට පස්සේ මොකද වෙන්නේ? මේෙන් එයා ගැන සිතුවිලි එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආශ්‍රය කරලා හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ තනියම මෙනෙහි කරලා හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හින්දා ඒවා මෙහෙ පැන ආයෙනවා. ආයෙ හට ගන්නවා. දැන් ඉතින් අන්තිමට නොබලා ඉන්න බැරියෝ. නේද? මේ හිත ඊට පස්සේ බලන්න නැතුව ඉන්න බෑ කියනවා. හරිද? මහා දරුණු වේදනාවක් ඇති කරනවා. අහන්න නැතුව ඉන්න බෑ කියනවා. අන්තිමට ඉතින් මේ කිලෝ 70 80ක් අරගෙන ඉතින් දුවන්න වෙනවා. ඒ ඉතින් යනවා ගිනි ගත්තා වගේ දුවනවා. ආඬනවා නේද? ඉතින් මහා විකාර ජීවිතයක් අපිට ලැබෙන්නේ මේ අපේ හිත තේරුම් ගන්න නැතුව වරද්දගෙන. හරිද? ඉතින් හරියට ඊර්ෂ්‍යා එනවා, ක්‍රෝධ එනවා, වෛර එනවා, මාන්න එනවා, ඔක්කොම එනවා. ඔන්නවා එන්නේ නැති වෙන්න හිර කරන්න ඕනේ. සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සියලු අකුසල් දුරු කරන්න සියලු කුසල් වර්ධනය කරන්න කියන්නේ ඇයි? අකුසලයේ කියන ධර්මතාවය හිතේ නූපදින தත්වෙට සහ අපි මේ අකුසලය හිර කරන එන්න දෙන්නේ නැතුව වළක්වන හැඟීම් වලට කියනවා කුසල් කියලා. අකුසලයේ මැඩපවත්වන අකුසලයට තරවටු කරලා එන්න දෙන්නේ නැති
හරිද? අපි හිතමුකෝ මොන හරි වැක්කිරි එන තැනක් මෙතන කියලා මේ හිත කියලා කියන්නේ අතීතේ ඒවා මෙහාට එන්න හදනවා. එන්නකොට අන්න ඒවා બ્લોක් කරලා දානවා. එන්න දෙන්නේ නැතුව. එන්න දෙන්නේ නැහැ. හරිද? වෑල් ටික වහලා අකුසල් වෑල් ටික වහලා දාන්න ඕනේ. අපේ හිතේ අකුසලයේ වැగిරෙන දොරටු වසන්න ඕනේ. හිතට අකුසලයේ වැగిරෙන දොරටු වහලා දාන්න ඕනේ. එතකොට එන්නේ නැහැ. නැත්තම් එනවා. හරිද? ආන්ගේ වහපුවාම කියනවා හිත පිරිසුදු වෙනවා අය කියලා. ඉතල ලොකු ඒවා වහනවා. ඊට පස්සේ සියුම් ඒවත් වහනවා නේද? පොඩ්ඩක්වත් මිශ්‍ර වෙන්නේ නැති වෙන්න හදනවා. ආන්ගේම වාර 7ක් තියෙනවා. ආකාර 7ක් තියෙනවා මේ අකුසල් වැක් කරන තැන වහලා දාන්න. මේ හිතට මිශ්‍ර වෙන තැන වහලා දාන්න. පළවෙනි එක ගැන තමයි මේ දවස් ටිකේම සාකච්ඡා කරේ. මොකද්ද? සීල විසුද්ධිය. විසුද්ධිය කියන්නේ පිරිසුදු බව. සමාදන් වෙලා අකණ්ඩව සිල් රකින්න කෙනාගේ හිත අපිරිසිදු වීම සීලය හේතු කොටගෙන නවතිනවා. හරි? එතකොට අන්න ඒ නවතින தත්ත්වයටපත් වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? අකණ්ඩව මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඔය ඔක්කොම නවතින්නේ සිහියෙන්. හොඳ සිහියක් තියෙනවා නම් කාට හරි අපිට වෙන්නේ මොකක්ද බලන්නකො දන්න ටිකවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. මොන බලන්න. කවුද දන්නේ නැත්තේ පරස වචන කියන්න හොඳ නැහැ කියලා? පරස වචන කියන්න හොඳ නැහැ කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවද? ඇත්තටම දන්නවද නැද්ද? ඒක හොඳ නැහැ. පව් සිද්ධ වෙනවද නැද්ද? ඔව්. හොඳ නැහැ. කියන්නෙම නැද්ද? පරස වචන කියන්නෙම නැද්ද? ඉතින් හොඳටම දැනගෙනත් ඇයි කියන්නේ? වැඩි නේද? දැනගත්තට මදි. දැනගත්ත දේ ගැන සිහිය කියන එක හොඳට තියෙනවා නම් අන්න පරස වචන කියන්න හදනකොටම පරස වචන කියන්නේ නේද හදන්නේ කියලා මතක් වෙනවා. මේ සිහිය තියාගෙනම කරන වැරදි නැද්ද දන්නේ නැහැ. මේක නොකළ යුතු දෙයක් කියලා හිතාගෙන සිහිය තිබ්බත් කරන වැරදි තියෙනවා. කෙරෙන වැරදි තියෙනවා. මොකක්ද අඩුව එතන? නවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන වීරිය නෑ. එහෙනම් වීරිය කියන්නේ අපේ හිත කෙලෙස් වහන ගුණාංගයක්. හරි කෙලෙස් වලට මෙහාට එන්න දෙන්නේ නැතුව නේද? දැන් තදී මෙහාට එන කෙනෙක්ව තල්ලු කරන් අල්ලගෙන ඉන්න කියලා අපි හිතමුකෝ. එන්න දෙන්නේ නැතුව මේට වළක්වගෙන ඉන්නවා. නීති දාගෙන ඉන්නවා. අන්න ඒ වගේ වීරිය කියන එක ඕනේ. සිහිය තිබුණත් සමහරවල් නැත්නම් අකුසල් වෙනවා. කාමයේ වර්ධවා හැසිරීම වගේ අකුසලයන් හුඟක් වෙලාවට බෞද්ධ යතින් වෙන්නේ සිහියෙන්මයි. සිහිය තියාගෙනමයි. මේ සිහිය කියන්නේ මේක අකුසලයක් කියන සිහිය තියාගෙනම තමයි. නමුත් වළක්වා ගැනීමේ ශක්තිය වීරිය කියන එක නැහැ. අදිෂ්ඨානයක් ගත්තම මේ විදිහට ජීවත් වෙනවා කියලා අරගෙන නැද්ද දන්නේ නේද? පරස වචන කියලා හොඳට තමන්ගේ හිතවත් කෙනෙක්ව නැත්නම් ආදරය කරගෙන කෙනෙක්ව හොඳට රිද්දලා නැද්ද? පරස කියන්නේ හිත පරස කරන වචන නේද? ඇනුම්පද කියන්නේ ඇනුම්පද නේද? හොඳට රිදෙන්න හොඳට කියලා දැන් ඉන්නේ. හරිද? හොඳට කියලා හොඳට රිදෙන්න කියලා දැන් තරහ අඩු වුණාම කියපු කෙනාටම කල්පනා වෙනවද නැද්ද? අපරාධි මම මේක කිව්වේ. ඒ විතරනේ ආයෙ නම් කවදාකවත් කියන්නේ නැහැ. ඔය හරි පුරුදු දේවල් ඔය පැත්තට. නේද? මොනවාද ආයෙ කවදාකවත් කියන්නේ නැහැ කියලා හිතා ගන්නවා. එහෙම හිතාගෙන තියෙනව නේද? ඊට පස්සේ කිව්වෙම නැහැ නේද? ආයෙ කියනවා. මොකද බලන්න අදිෂ්ඨාන ශක්තිය නෑ, හීන වෙලා යනවා. අකුසල් එනකොට මේ කුසලයට අකුසලයට එක්ක සටන් කරලා අකුසලයේ වළක්වන්න ශක්තියක් නෑ අපේ. මදි. සිහිය මදි. වීරිය මදි. ඉවසීම මදි. අදිෂ්ඨානය මදි. මෛත්‍රිය මදි. උපේක්ෂාව මදි. මේවා මදි. මේවා හිතක තිබිය යුතු ශක්තියින්. අන්න ඒ ශක්තිය වර්ධනය කර ගණ්ඩයි අපි අකණ්ඩව සමාදන් වෙලා සිල් රකින්නේ කියලා මම ගොඩාක් පැහැදිලි කරලා දීලා තියෙනවා බොහෝ වතාවන් වල. ඒක දැන් ඉතින් නිවන් මාර්ග ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා ඉන්න අයට මම කියන්නේ ප්‍රායෝගිකවම පැත්තකට එන්න ඕනෑ දැන් කියලා. පින්නත් මේක ප්‍රායෝගික වැඩපිළිවෙලක්. අපි ඇත්තටම මුළු ත්‍රිපිටකයම දැනගත්තොත් නිවන් දකින්න නම් මොකද කරන්න ඕන? මාත් එනවා එකතු වෙලා පාඩම් කරමු. මුළු ත්‍රිපිටකය කටපාඩම් කරමු. හොඳ නැද්ද? නිවන් දකින්නවා නම්. නේද? එතනින්ම අපිට තේරෙනවා දැනගත්තට විතරක් බෑ. දැන ගැනීම හොඳද නැද්ද? හිතා හොඳයි දැනගත්තට විතරක් බෑ. නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියන්නේ මම හැමදාම මතක් කරනවා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරගන්න වැඩසටහන.
එහෙනම් අපි පළවෙනියෙන්ම ධර්මය අවබෝධ කරගන්න ඕන නම් විතරක් නැත්තම් කමන්නේ ඔහෙ ඉන්න. කෙලස් කොටේ අඬ වැළපි අනුන්ගේ වචන වලට රිදෝගෙන නිකන් මේ මූණවල් එල්ලගෙන වයසට යනකොට ප්‍රෙෂර් එක හැදිලා එක වෙලා නිකන් අර නේද ගොඩක් පීඩණයෙන් ඉන්න කැමති නම් ඔහොමම ඉන්න. නේද නැත්තම් ඔවා කිව්වහම මේ නෑ අපි කරන්නෙම නෑ වගේ අදහසක් එනවා. මං කියන්නේ කරන්නම එපා. කරා එපා කියනකොට කරන්න හිතෙනවා. ඒකයි කරන්නම එපා කියන්නේ. හරිද? කරන්න එපා. ඉතින් හිටිය හැකි. ඉන්න ඉතින් අඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා. ඊළඟ භවයේ නේද බය වෙන්න දෙයක් නැහැ. කකුල් දෙක වෙනකොට හතරක් වෙනවා. තටු වෙනවා, හොටවල් වෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔය ඉන්නවා. නේද? පව් සිද්ධ කරගත්තාම සතර අපායේ උපදිනවා, ප්‍රේතයෝ වෙනවා, භූතයෝ වෙනවා. ඉතින් ඔය වෙනවා. ඉතින් කමන්නේ. ඒක නවත්ත ගන්න අදහසක් කාට හරි තියෙනවා නම් දුකෙන් නිදීමේ අදහසක් තියෙනවා නම් අනුන් ගැන හිතලා නෙවෙයි තමන් ගැන හිතලා හරිද පිළිවෙතට එන්න ඕනේ. පිළිවෙත කරන්න තාම බැරි ඇයි? ඒ පිළිවෙතට අවශ්‍ය කරන ශක්තිය මදි හින්දා. ඉතින් ඒ ශක්තියන් වර්ධනය කරගන්න මහා සතුටක් උපදවා ගන්න අපි ණය ගත්ත අය වගේ හරියට නිකන්. ගෙවන්න තියෙනවා හරියට අපිට. ඇයි එහෙම කියන්නේ? අපි ණය ගත්ත අය වගේ කියන්නේ ඇයි? බලන්නකෝ. මේක හරි මගඩියක් ඇත්තටම කියනවා. අකර තැබ්බක වැටලා ඉන්නේ. හරිද? හොරකමකට අහු වෙලා ඉන්නේ අන්න ඒ වගේ. ඇයි මම මෙහෙම කියන්නේ මෙච්චර මොනවද මේ කියන්නේ බලන්න. වෙච්ච අපරාධයක් තියෙනවා අපේ පැත්තේ. දන්නේ නැතුව කරගත්ත වැරද්දක් තියෙනවා. මේ ස්වභාව ධර්මයේ තියෙනවා එක එක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය. සමහර රූප දැකලා මගේ හිතේ සතුට ඇති වෙච්ච හින්දා මම ඒ රූපය දිහා ආය හැරිලා බැලුවා. බලලා මගේ හිතේ බලනකොට මගේ හිත හරි සතුටු වුණා. හරි සතුටු වුණා. නේද? කාලයක් යනකොට මොකද උනේ මට? අර බලපු එකේ දඬුවමට හරිද? බලපු එකේ අර බලලා සතුටු වෙච්ච එකේට දඬුවම් වශයෙන් මට දීලා තියෙනවා. දැන් ඉතින් හැමදාම බලනවා බැලුවේ නැත්තම් අතුලාන්ත පුච්චනවා කියලා වැඩ පිළිවෙල. නේද? බැලුවා නම් හැමදාම බලනවා කියලා හරි නිකන් බාර දෙනවා වගේ එකක් වෙලා. දඬුවම ඒකයි. දැන් නොබලා ඉන්න බෑ. නේද? කොහොම බැලුවා නන්ද නිකන් බැලුවා නම් නෙවෙයි තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් යම් දෙයක් දිහා බලලා අභිනන්දනය කරා නම් කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට සමහර දේවල් ගැන මගේ හිතේ සතුට ඇති වෙච්ච හින්දා මම මොකද කරේ? ඒ සතුට නැවත ඇති කර ගැනීම සඳහා සතුටෙන්ම, ඇලීමෙන්ම, ග්‍රහණය කර ගැනීමෙන්ම සමහර වස්තු නේ දරුව මදිවට මොකද උනේ? මුණුපුරොත් අල්ලගත්තද නැද්ද? මුණුපුරොත් නැතුව බැරුව ගියා. නේද? ඉතින් එහෙම මොකද උනේ? මේවා දැන් නැතුව බැරි තත්යකටපත් වෙලා කාලෙකින් දැක්කේ නෑ. දැක්කේ නැත්තම් රිදෙනවා. ආන් එහෙම දඬුවමකට ලක් වෙලා ඉන්නේ අපි. ආන් ඒ ලක් වෙලා තියෙන දඬුවමින්ද සැරෙන් සැරේ අපිව නිකන් අල්ලලා පොලේ ගහනවා වගේ. නේද? අල්ලලා පොලේ ගහනවා වගේ මොකද වෙන්නේ? බලා ගන්න බැරුව, අහ ගන්න බැරුව, විඳ ගන්න බැරුව පුදුම පීඩනයකට පත් වෙලා දුක් විඳින්න ඉන්නේ. ඉතින් ඔන්න ඔය ස්වභාවයෙන් අත මිදෙන්න අපි මොකද කරන්න ඕනේ? ක්‍රමානුකූලව සිහිය, නුවණ, වීරිය, ඉවසීම, අදිෂ්ඨානය, මෛත්‍රිය වගේ ගුණාංග වර්ධනය කර අර හිත අපිරිසුදු කරන ආදරය, ලෝභය, ගිජුකම, කෑදරකම, තරහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර මේවට එන්න දෙන්නේ නැතුව හිත ලොක් කරන්න ඕනේ. කියන්නේ ඒවට එන්න දෙන්නේ නැතුව ඒවට එන්න දෙන්නේ නැතුව කුසලයෙන් ආවරණය කරන්න ඕනේ. ඉතින් ඒක කරගන්න බැරි හින්දා තමයි ක්‍රමානුකූලව සිල් රකින්න කියලා කියන්නේ. මොකද අරවා වැඩි වුණොත් මොකද වෙන්නේ? අර කියන ආසාවන් අර නොබලා ඉන්න බැරිකම්, නොඅසා ඉන්න බැරිකම්, නොවිද ඉන්න බැරිකම් ප්‍රබල වෙනකොට මොකද වෙන්නේ? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප ආදී බොහෝ දේවල් අපි අතින් සිද්ධ වෙනවා. හරිද? සිද්ධ කරනවා නෙවෙයි සිද්ධ වෙනවා. හරිද? අන්න ඒකට අවශ්‍ය කරන සිහියාදී වර්ධනය කර ගැනීම සඳහා අපි මූලිකව අඩුම ගානේ පංචශීලයේ හරි කොහොමද පංචශීලයේ සමාදන් වෙන්නේ?
ඒ සමාදන් වෙනකොට නුවණ තියෙන්න ඕන කියලා මම ඊයේ පෙරේදත් මතක් කරා ධර්ම දේශනාවලදී. නුවණ තියෙන්න ඕනේ. ඇත්තටම සිල් රකින්න හැම වාරයකම මොකද වෙන්නේ? සිහියෙන් ඉන්න ඕනද නැද්ද? වීරියෙන් ඉන්න ඕනද නැද්ද? ඉවසීමෙන්, අදිෂ්ඨානයෙන්, මෛත්‍රියෙන්, උපේක්ෂාවෙන් ඉන්න ඕනද නැද්ද? සිහියෙන් ඉන්න වාරයක් ගානේ අපේ සිහිය කියන ගුණාංගය වැඩි වෙනවද නැද්ද? ඉවසීමෙන් ඉන්න වාරයක් ගානේ ඉවසන්න පුළුවන් හැකියාව වැඩි වෙනවද නැද්ද? වීරියෙන් ඉන්න වාරයක් ගානේ වීරිය වැඩි වෙනවද නැද්ද? එහෙනම් අන්න සිල් කැඩිච්ච සිල් නැවත වෙනදට කැඩිච්ච ඒවා රකින්න වාරයක් ගානේ අපේ හිත අනාගතයේ එළඹෙන්න තියෙන අකුසල් වලට එන්න දෙන ස්වභාවය අඩු කරනවද නැද්ද? ආන් එහෙම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන පංච සීලය හෝ උපෝසත අටාංග සීලය හෝ කුමක් හෝ සීලයක් නිවැරදිව දැඩි අදිෂ්ඨානයකින් සමාදන් වෙන්න ඕනේ. ඒ සමාදන් වෙනකොට නිකම් පාණාතිපාතා වේරමණී දැන් මොකද නේද? 90%ක් විතර බෞද්ධයෝ සිල් සමාදන් වෙන්නේ නැත. සිල් කියවනවා ඇත. හරිද? කියවනවා සමාදන් වෙන්නේ නැහැ. හරි දැන් ගොඩ වාර ගානක් මම දැන් මේක කියලා තියෙනවා. මොකද එතනින්මයි පටන් ගන්න ඕනේ. දැන් එහෙනම් මොකද්ද අපි සීල විසුද්ධිය ඇති කර ගැනීමේ පළවෙනි පියවර මොකද්ද? හරියට සීල් සමාදන් වෙන්න. හරිද? දැඩිව සමාදන් වෙන්න මම මේක කරනවාමයි. එතකොට ඒ සමාදන් වෙන්න හදනකොට ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕනේ ඒක. ඥාන සංප්‍රයුක්ත වෙන්න නම් ඥාන සංප්‍රයුක්ත වෙනවා කියන්නේ මොකද? අමුතු දෙයක් නෙවෙයි. හරිද? සීල් සමාදන් වෙනකොට මට නුවණ පහළ වෙනවා. මගේ හිතෙන්ම මගේ හිත කියනවා මට ඇතුළෙන්ම මගේ මානසිකාරයෙන් සිතුවිල්ලක් එනවා. මගේ නිවන සඳහා, මගේ නිවීම සඳහා, මගේ ධර්මාභෝධය සඳහා නැත්නම් මගේ සිහිය වර්ධනය කිරීම සඳහා මම මේ සීලය ආරක්ෂා කරනවා. වීරිය වර්ධනය කරන්න මේවා වෙනවා. එහෙනම් ඒකටමයි මම මේ සීලය ආරක්ෂා කරන්න කියන හැඟීම එන්න ඕනේ. මේ කර්මකාර නේද? හිතුවක්කාර මහා තේරුමක්ම නැති මේ හිතත් එක්ක නේද? මේ ගහපු රවුම හොඳටම ඇති නේද? දුක් ගොඩවල් පෙරාගෙන ආවේ මේ වෙනකන්. ලේ පෙරාගෙන ආවා වගේ හරියට නිකන්. නේද? කඳුළු පෙරාගෙන ඉන්නේ හැම වෙලේම පොඩ්ඩක් තා. සුසුම් හෙල ඉන්න මේ ජීවිතේ මම මේ දුක් විඳින්න ආයෙ ලෑස්ති නැහැ. මං ආයෙ දුක් විඳින්න ලෑස්ති නැහැ. රහසක් අහන්නද? හැබැයි කාටවත් ඇහෙන්න කියන්න එපා. නේද? තමන්ගේ ජීවිතයට අකණ්ඩව පිහිටට සරණට කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. ළඟින් ආදරය කරන අය, දරුවෝ හරි දෙමාපියෝ හරි ආදරය කරන අය තමන්ගේ ජීවිතයට හැම වෙලෙම පිහිට වෙමින් චුට්ටක්වත් හිතෙත් දන්නේ නැතුව මලක් වගේ ආරක්ෂා කරගන්න කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. ඉන්නව? නැහැ. නැද්ද? කාටවත් නෑ තමයි. නේද? එහෙනම් මේ අනිත් අය වෙනුවෙන් ඔච්චරම මැරෙන්න හදලා වැඩක් තියෙනවද? නේද? අපි ඔය කිව්වට ජීවත් වෙන්නේ තනියමද නැද්ද? නේද? එහෙනම් තමන්ගේ ජීවිතේ හදාගන්න එකේ වගකීමක් තියෙනවද නැද්ද? ඊළඟ සැරේ ගොම බෝල කරගන්න උනොත් තනියම තමයි ඉන්න වෙන්නේ. නේද? හරකෙක් කියලා ඉපදුනොත් ඉතින් හිතට එනවා කිසි දෙයක් කියන්න බෑනේ. අවුරුදු ගාණක් ජීවත් වෙන්න බෑ. නේද? අවුරුදු ගාණක් ජීවත් වෙන්න ඕන මොකුත් කියන්න බෑ කාටවත්. මේ මිනිසයා මාව කරත්තේ බැඳා අය, මේ කරත්තේ බැඳා මදිවට වලිගේ කරකවනවා අය නේද? අපි මේ උද්ඝෝෂණ කරමු කියලා හරක් රැල්ලටම ඉතින් කතා වෙලා එන්න එහෙම පුළුවන්ද කොළඹ පැත්තට එහෙම? නේද? අද කරත්ත බඳින හරකුන්ගේ උද්ඝෝෂණය මොකුත් බෑ. ඒ කට්ටියට ආය නේද? හරක් අයිතිවාසිකම් දිනා ගන්න බෑ. පුදුම අසාධාරණයකට ලක් වෙනවා. ආය පඩියක් දෙනවා කියලා නේද? ඉතින් ඒ වගේ අසාධාරණ වලට ලක් වෙලා ජීවත් වෙන්න මහා හිර වෙච්ච තැන්වල හිර වෙන්න අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ හිත අකුසලයේ එන්නේ නැති වෙන විදිහට හැදුවේ නැත්තම් මේක හදන්න ඕන එකක්. හරිද? ඒ සඳහා පන්සිල් සමාදන් වෙලා දවස ගානේ කැඩුනා නම් ආය සමාදන් වෙනවා සිහියෙන්ම කැඩිච්ච ඒවා නැවත පිරික්ස නැවත සමාදන් වෙවි. ඉතින් ආය ගොඩාක් කටියට තියෙන ලොකු වැරද්දක් මම මේක ආය කියනවා. දැන් ඉතින් හැමදාම කියනවා කරන් දෙයක් නැහැ. හරිද? කියන්නේ මෙතනම වරද්ද ගන්න හින්දා. හුඟා කට්ටිය සිල් සමාදන් වෙන්නේ මෙන්න මේක හින්දා. මම මේ ගෙවන ජීවිතේ ඉතින් මට හරියට සිල් රකින්න බෑනේ. අපිට ඉතින් හාමුදුරුවෝ නම් කියයි අපිට පුළුවන් මේ ගෙවන ජීවිතේ සිල් රකින්න පුළුවන්
සමාදම් වුණාට වැඩක් නැහැ කැඩෙනවා. ඒකින්ද මම සමාදම් වෙන්නෙම නැහැ. ඕන් සමහර අයගේ තීරණේ. කැඩෙන හින්දා සමාදම් වෙන්නේ නැහැ කියලා නිකම්ම ඉන්නවා. ඕකට මං කියන්නේ මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ වැඩක් කියලා. Tamanටම හානි කර ගන්නවා. කැඩෙන හින්දායි සමාදම් වෙන්න ඕනේ. නේද? කැඩෙන වාරයක් ගානේ හැමදාම හවසට සිහියෙන්ම අදිෂ්ඨානයෙන්ම වීරියෙන්ම නුවණින්ම සමාදම් වෙන්න ඕනේ. ආන්ගේ සමාදම් වෙවි ආරක්ෂා කරන්න ඕනේ. එතකොට ටික දවසකින් මොකද වෙන්නේ? පුළුවන් වෙනවා. ඊට පස්සේ ක්‍රියාත්මක භාවයට යන්නේ නැතුව තමන්ව පරිස්සම් කරගන්න පුළුවන් වෙනවා. අපේ හිතම අපිව රකින්න එතකොට. හරිද? ඇයි යාගේ ශක්තියන් වර්ධනය වෙලා සිහිය වැඩිලා වීරිය වැඩිලා එහෙම. ඊට පස්සේ අපි මොකක්ද සඳහන් කරේ? එහෙම කරගත්ත කෙනාට තමයි ඊළඟට පුළුවන් වෙන්නේ අර කෙලෙස් නේද? කෙලෙස් කාඳුන තැන, ලීක් වෙච්ච තැන. නේද? පටන් ගත්ත තැන කොහෙද? ඇහැ, කන, නාහේ, දිව, ශරීරය, මනස. ආන් ඒ වගේ බලලා නේද මේක මේ තියෙන කොහේවත් තියෙන ඒවා අරගෙන නේද හොඳයි කියලා කුණු වෙන ඒවා හොඳයි කියනවා, ගඳ ඒවා සුවඳයි කියනවා, අප්‍රසන්න දේවල් ප්‍රසන්නයි කියනවා. අපේ හිත කරපු වැඩේ නේද? අප්‍රසන්න දේවල් ප්‍රසන්නයි කියලා නැද්ද දන්නේ අපේ හිත නේද? එහෙමනේ කරේ. ඇයි මනුස්ස ශරීර දැක සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි අපේ කියලා මොනවද ඒ? උද්දං පාදතලා ආදෝකේස මත්තකා තච පරියන්තම් පුරන් නානා ප්‍රකාරස්ස අසුචිනෝ. නොයේකුත් අසුචියෙන් පිරිච්ච මේ ශරීර දැක උද්දාමයටපත් වෙලා මේ හිත කරපු නාඩගම ඇහෙන් දැක කනෙන් අසා නාසයෙන් විඳ නේද මේවාට ඇලීම් ඇති කරවුවා මේ හිත කරේ. අන්න ඇහැ කන නාසය දිව ශරීරය අසංවර වීම හේතුවෙන් ඒ අසංවර වුණා කියන්නේ මොකද්ද? ඔහේ එන්න ඇරියා. ඇතුළට ඔහේ හිටියා ඉවසගෙන යාලා. එනවා කොහොන දෙයක් එහෙමනේ අපි ඉන්නේ මේක මේ දොරටු ටික පරිස්සම් කරන්නේ ඕනේ එකක් ඇතුළට එන්න මං එනකන් තමයි ඉන්නේ කියලා නිකන් වහගෙන ගන්නවා වගේ ඉන්නවා නේද? ඉතින් එහෙම හිටියේ අපිට අන්තිමට මොකද උනේ? සාපේ වැදුනා. මොන සාපේද වැදුනේ? බලපු සාපේ නේද? අහපු සාපේ වැදිලා දැන් ඉතින් හරි දැන් ඉන්නවා නේද මූණු එල්ලගෙන ඉන්න වෙලා. එහෙනම් එතනයි වැරදිච්ච තැන. පරණ වැරදිච්ච තැන වැරදි නොවෙන්න නම් නැවත අලුත් දේවල් ඇසෙන් බලා කනෙන් අසා නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳ අභිනන්දනය නෙකරෙන තත්ත්වයට මගේ හිත සකස් කරගන්න ඕනේ. අපි ඊයේ පෙරේද සාකච්ඡා කරා ඒක නේද? ඉන්ද්‍රිය සංවර කරගන්නවා නෙවෙයි ඉන්ද්‍රිය සංවරය සිද්ධ වෙන. ඉන්ද්‍රිය සංවරය කරනවා නෙවෙයි ඉන්ද්‍රිය සංවරය කෙරෙන තත්ත්වයට තමන්ගේ සිත සකස් කරන්න ඕනේ. හරිද? මාත්‍රීය වේලාවක මනාපයක් අමනාපයක් ඉපදුනා නම් ඒකේ වෙලාවෙම අයින් වෙලා යන විදියට හිත සකස් කරගන්න ඕනේ කියලා අපි ඊයේ සාකච්ඡා කරා. මීට කලින් සාකච්ඡා කරා. ආන් ඒ විදියට හදාගත්තාම ආයෙ මේකට කෙලෙස් වැగిරෙන්නේ නැහැ. හරිද? ඊළඟට මේ පාවිච්චි කරන ප්‍රත්‍යයන් ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් වගේ බොහෝ ප්‍රත්‍යයන් පාවිච්චි කරන ඔක්කොම වරද්දගෙන ඇඳුම් මොකටද පාවිච්චි කරන්න කියලා දන්නේ නැහැ. ගෙවල් මොකටද පාවිච්චි කරන්න කියලා දන්නේ නැහැ. වාහන මොකටද පාවිච්චි කරලා කියන්නේ කියලා දන්නේ නැහැ. ෆෝන් මොකටද පාවිච්චි කරන්න කියලා දන්නේ නැහැ. ඒවා පාවිච්චි කරන්නේ හුඟක් අය මොකටද? තමන්ගේ කාටවත් හොයන්න බැරි, තමන්ටවත් අල්ලන්න බැරි තත්ත්වෙ පෙන්වන්න. නේද? කාටද පෙන්වන්නේ? ඒක මං අහන වෙලාවකට. මේ කාටද ওই தත්ත්වෙ පෙන්වන්නේ? ඒක දන්නෙත් නැහැ. දැන් කොච්චර පෙන්නුවද? ඈ දන්නේ නැහැ. කවුද දැන් ඔයාගෙන මෙහෙම මැනගෙන ඉන්නේ? නෑ ඒ දන්නෙත් නැහැ. නේද? මොකවත් දන්නේ නැහැ. අපි නිකම් මොකද්ද සිතුවිල්ලක ඉන්නවා. මගේ තරම, මගේ தත්ත්වය, හරිද? අපේ සීයලාගේ தත්ත්වය, අපේ පරම්පරාවේ தත්ත්වය කියලා යන්නේ අමුතු විදියට, ඇවිදින්නේ අමුතු විදියට, කන්නේ අමුතු විදියට කොහේ හරි ගියාම බලන්නකෝ. ඈ විකාර ගැන දැක්කම hina යනවා. බඩාලගෙන hina යනවා. හරියට ඔය දැක්කොත් එහෙම මේ විකාරය දැක්කොත් එහෙම අනිත් අය. නේද? ඉතින් මොකද මේ වෙලා තියෙන්නේ? ඉතින් ඔන්න ඕක ඒ වගේ තත්ත්වයන් වලට අපිපත් උනේ මෙන්න මේ ප්‍රත්‍යයන් කෙරෙහි නියම. ඒ කියන්නේ අපි පාවිච්චි කරන දේවල් ගැන අපිට ඔළුවට ආවේ නැහැ. මොකටද පාවිච්චි කරන්න කියලා. ඇඳුම පාවිච්චි කරන්න ඕන මොකටද කියලා ඔළුවට ආවේ නැහැ. එතන සීත උෂ්ණයෙන් ආරක්ෂා වෙන්න. ඇත්තටම ඉතින් මේ නේද අනිත් අයට ලැජ්ජායි අපිට මේ ශරීරයේ දුගඳයි
නේද? ඒක ඒ ලැජ්ජාව වසා ගැනීම සඳහා මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා පිරිසිදු බව නේද? නැත්නම් මේ ශරීරය අපිරිසිදුයි. ඉතින් මේ පිරිසිදු බව සඳහා අපි මේ පිරිසිදුවට ඇඳුම් අඳින්න ඕනේ, පිළිවෙලකට අඳින්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපේ හිතේ තියෙන්නේ මොකක්ද ඇඳුමේ? ඇඳුම මොකටද පාවිච්චි කරන්නේ? මම කියන්න ඕනේ නේද? ඉතින් අන්න ඒ වගේ වැරදි දේවල් හින්දා අපිට කෙලෙස් හරියට හැදෙනවා. ඒක අල්පේච්ඡ නිවැරදි ජීවිතයක්. වික්ෂුන් වහන්සේ පිරිසිදු වෙන්න ඕනේ, පිරිසිදු සිවුරු අඳින්නත් ඕනේ. හරිද? ඒ කියලා නේද මේ සිවුරට ඇලෙන්නේ නෑ. යතා ලාභ, යතා බල, යතා සාරුප්ප ආකාරයට කියන්නේ තමන්ට ලැබිලා තියෙන හැටියට, තමන්ට ලැබෙන හැටියට, තමන්ගේ තියෙන බල ප්‍රමාණය හැටියට, තමන්ට ගැළපෙන හැටියට අපි මේ අපේ නිවාස ආදිය සන්තෝෂයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ විදිහට අපිට ලැබලා තියෙන ප්‍රත්‍ය වලින් අපි සන්තුෂ්ත වෙලා කටයුතු කරන්න ඒකට කියන එන්නේ ප්‍රත්‍ය සම්නිස්ත්‍රිත සීලය. අර පංචශීලයේවත් නැති කෙනෙකුට උත්තර එහාට යන්න බෑ. හරිද? හරීම ලස්සන ජීවිතයක් හැදෙන්නේ. කෙලෙස් වැగిරෙන්නේ නැතුව හිත ලොක් කරලා, හිත බ්ලොක් කරලා, කෙලෙස් වලට එන්න දෙන්නේ නැතුව හිර කරලා. හරිද? ඒතර ප්‍රත්‍යවලදී පවා ඒක හිර කරලා. ඊළඟට ජීවිතේ ජීවත් කරවීම සඳහා මේ හිත කිසිම වැරදි වැඩක් කරන්න දෙන්නේ නැහැ. හිත ඉඩ දෙන්නේ නැහැ. හරි. ජීවිතේ ජීවත් කරවන්නේ ඊටාම සාධාරණව හම්බ කරගත්ත ධනයට ගැළපෙන ආකාරයට. අපි කොහොමද? හැමෝම තමන්ගේ ආදායමට වැඩිය චුට්ටක් වැඩියෙන් තමයි හැම එකම කරන්න හදන්නේ. ඒ කියන්නේ හැමදාම ඉන්නේ පොඩි ණයක් එක්ක. 100ක් තියෙන කෙනා 110ක 15ක විතර වැඩක් කරන්න බලනවා. 120ක් තියෙන කෙනා 30ක 40ක වැඩක් කරන්න බලනවා. නේද? ඒ කියන්නේ හැමදාම මොන හරි ඕන පිටින් ගන්න දෙයක් එක්ක තමයි හැමදාම ණය බරෙන් ඉන්න. තමන්ගේ ආදායමට ගැලපෙනවට වැඩිය චුට්ටක් වැඩියෙන් තමයි හැමෝම ඉන්න හදන්නේ. ඒ ආසාව තියෙන වැඩිකම. ඒකින්ද තමන්ට ලැබෙන දේට වැඩිය වැඩියෙන් හැමදාම ණයයි ඉතින්. සහනයක් නැහැ. ඉතින් අන්න එහෙම නැතුව තමන්ට ඒ වගේම තමයි මේවට තියෙන ආසාවන් හින්දා බොරු කරලා ජීවත් වෙන්න හදන. තමන්ගේ ජීවි පැවැත්ම සඳහා හරියට කපටිකම්, කෛරාටිකකම්, කුහනා ලපනා ආදී නේද එක දේවල් ඉතින් ඒවා අපිටත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩියෙන් දේශනා කරලා තියෙන අපිට. කපටිකම් දැම්මොත් හොඳට කීයක් හරි හොයාගත්ත හැකියි කිව්වට නේද? සීලය පෙන්නලා, සමාධිය පෙන්නලා, නිවන් දැකලා කියලා පෙන්නලා නේද? එහෙම කරලා ගත්ත හැකියි ඕනනම්. ඒ ශ්‍රද්ධාවෙන් එතකොට දෙනවා. ඉතින් ඒ වගේ කිරීමෙන් වෙන්නේ මොනවද? කෙලෙස් සහිත ජීවිතයේ කෙලෙස් බර ගොඩක් වැඩි නැති නිදහස නැතුව යනවා. උපක්‍රම යොදන්න වෙනවා. අනිත් අය අභිභවා යන්න වෙනවා. අනිත් අය අභිභවා කතා කරන්න වෙනවා. තරංගයක් ඇති වෙනවා. නේද? අන්තිමට පැවිදි ජීවිතේ බිඳුවට වැටෙනවා. හරින වෙනවා. ඉතින් ඒකින්ද හැමදේම අතහරින්න පුළුවන් ওই විදිහට මේ හතරෙන් අපි සංවර වෙන්න ඕනේ. අපේ හිත මොකද්ද මට කියන්න තියෙන්නේ? අපේ හිත ඔය කාරණා හතරෙන් මොනවද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කැඩෙන්නේ නැති විදිහට හිත සකස් වෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලය කැඩෙන වාරයක් ගානේ නැවත නැවත කැඩෙන්නේ නැති වෙන්න හරියට මම් පහරන හොරුන්ට අහුණා වගේ වස මිශ්‍ර කෑමක් කෑවා වගේ ඉන්ද්‍රිය සංවර වුණොත් අපිට දැනෙන්න ඕනේ. හරිද? ඒ මොකද අනාගතයේ ඇත්තටම ඉතින් දුක් විඳින්න වෙනවානේ. ආයෙ මේ රවට්ටන්න මං කියනවා නේද? අපෝ හාමුදුරුවෝ කියන්නේ බලන්න නැතුව ඉන්න කියලා. නෑ බලන්න නැතුව ඉන්න කියලා නෙවෙයි කියන්නේ ඇලෙන්නේ නැතුව බලන්න. හරිද? අපි බලන්න නැතුව ඉන්න කිව්වේ නෑ. එහෙනම් අපි පියාගෙන ඉන්න වෙනවනේ. නේද? හොඳට ලෝකේ බලන්න ඕනේ. පුච්චගන්නේ දක්ෂයා නේද? ගින්දරෙන් වැඩ ගන්නවා. දක්ෂයා වහ වලින් වැඩ ගන්නවා. ද නැද්ද? වහ වලින් වැඩ ගන්නකොට දැන් සබන් කුඩු දාලා සබන් රෙදි හොදනවා. ඒක හරි සුවඳයි. සුවඳයි කියලා කනවා නේද? ඒවා විස. ඉතින් ඒවා කන්නේ නැහැ. පුච්ච ගන්න නැහැ නේද? ගින්දරෙන් හොඳට වැඩ ගන්නවද නැද්ද? ආන් ඒ වගේ තමන්ගේ මේ ලෝකයේ තමන් අවශ්‍ය විදිහට ජීවත් වෙන්න ඕනේ. පුච්ච ගන්නේ නේද? විස දේවල් ඇතුළු කරගන්නේ නැතුව තමන්ට ඔක්කොම කරන්න පුළුවන්. ඉතින් ඒවට තමයි මේ සීලය. ඔය හතර හැම වෙලේම අපේ හිත ඔය හතරට අදාළව සිතුවිලි උපද්දවන්න ඕනේ. සිතුවිලි උපද්දවද්ද ඔය හතර කෙරෙන්න දෙන්නේ නැති තත්ත්වයට අපේ හිත
පත් කරගන්න ඕනේ. ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සන්නිසිත සීලය කියන මේ සීලයන්ගෙන් පිරිසිදු වීම කියන්නේ. ඒ සීලයන් රැකෙන විදිහට අපේ හිත හදාගත්ත ඕනේ. ඉස්සෙල්ලාම අමාරුවෙන් කරන්නේ. සිහිය අඩු හින්දා, වීරිය අඩු හින්දා, ඉවසීම අඩු හින්දා, අදිෂ්ඨානය අඩු හින්දා අකණ්ඩව පුරුදු පුහුණු කරන්න ඕනේ. හරිද? ඉතින් ඕවා කරන්න ගියාම ඇත්තම කියන්න බලන්න ඔය හතරම කරන්න ගියාම කෙලෙස් වලින් ගොඩක් අයින් වෙන්න වෙනවද නැද්ද? ආයෙ මතක් කරන්නකෝ මම පරණ කතාවක්ම. මේ කෙලෙස් වලින් අයින් වෙන්න ගියාම ලේසිද අමාරුද? හරි අමාරුයි, හරියට කැක්කුමයි. හරිද? හරි අමාරුයි සිල් රකින්නවා කියන එක හරි අමාරුයි. අනුන්ගේ දෙයක් දැන් තියෙනවා, කෑමක් කියන්නකෝ කෑමක් තියෙනවා. දැන් ඉන්ද්‍රිය සංවර කරන්න වෙලා තියෙන්නේ. හරියට වේදනයි යෝග කන්න නැතුව ඉඳ ගියාම ඉස්සෙල්ලාම. හරිදේනවා මාරාන්තික වේදනාවක් එන්නේ. හරි දරුණු, තීව්‍ර, කටුක, රෞද්‍ර, ගෝර, ඡණ්ඩ වේදනාවක් එනවා. අර කෑම දැකලා කන්න නැතුව ඉඳ ගියාම. එහෙනම් සාමාන්‍යයෙන් කාලා බඩ පිරලා නම් තියෙන්නේ. හරි අන්න ඒක දරන්න ඕනේ. හරිද? ඒක දරන්න ඕවා මං කියනකොටම කියන්නේ මොකක්ද? අප්පෝ ඕවා පස්සේ පුළුවන් ඕවා දැන් අප්පෝ ආන්දරෝ නම් ඕවා ගියයි මට ඕවා ඕන වෙලාවක පුළුවන් මං අද කාලා ඉන්නකො හෙට දිහාට ඕක පටන් ගන්නම්කෝ නේද? අද මේක කනවා ඉතින් පොඩි දෙයක් නේ ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නැහැ කියලා. පින්නත් මං නැවත මේක කියන්නේ ඔය බන්ධනය ප්‍රබලයි කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඔතන කඩන්න ඕන තැනක්, ඔතන ආරක්ෂා කරගන්න ඕන තැනක්. හරිද? ආහාරයට තියෙන ගිජු බව, ඇඳුම් පැළඳුම් වලට තියෙන ගිජු බව, ප්‍රත්‍ය වලට තියෙන ගිජු බව, ඉන්ද්‍රිය අසංවරව ජීවත් වෙන එක නවත්ව ගන්න, ඒ ඉන්ද්‍රියන් තෘප්තිමත් කරන්න හැම වෙලෙම ඒවා ගෙන් සතුටු වෙන්න කෙලෙස් වගුරු ඉන්න ගතිය කවදාකවත් ඉවර වෙන්නේ නැහැ නේ. මේක එකනේ වැඩි. නේද? බලන්නකෝ හිත කියන්නේ මොනවද? මොකද්ද මේ විකාරය කියලා බලන්නකෝ. අනිත් පැත්ත හැරිලා ඛණ්ඩ කියන්නේ කාපේවමද නැද්ද? බලන්න කියන්නේ බලපේවමද නැද්ද? අහන්න කියන්නේ අහපේවමද නැද්ද? ඉතින් තව සැරයක් නේද? එක සැරයක් ආපු දේ ආය මොන අහවල් දෙයකට මෙච්චර කණ්ඩ කියනවද අපේ හිත? නේද? දැන් හිතෙන් අහන්න ඕනේ එතකොට. හරි මම තව එක සැරයක් පෙන්නන්න. හැබැයි එක සැරයක් යෝන් ඈ. නේද? එහෙමවත් කල්පනා කරන්න ඕනේ. එහෙමද? එක සැරයක් නැවත වාරයක් අපි කැමති රූපේ පෙන්වුවාද? එයා මොකද කරන්නේ? දැනට හොඳයි එහෙනම් කියලා ආය මොකද කරන්නේ? ආය කියනවා ආය චුට්ටකින් ආය හෙට කියනවා ආය ගිහින් පෙන්නනවා කියලා. නේද? නැත්තම් මොකද කරන්නේ? දඬුවම්. ඉතින් මේ தත්වයෙන් අපි සිහියෙන්, ඊටා සිහියෙන් මේ උගුලට අහු වෙන්නේ නැහැ කියලා ඊටා සිහියෙන් ඔය හැම නිමේෂයකම ගැඹුරු ගතියකට වැටෙන්න ඕනේ. මේ ජීවිතය ගලවන්න ඕනේ. හරිද? මේ හතර මතක තියාගෙන මේ හතරෙන් ගැලවි වරදින වාරයක් ගානේ මං කියන්නේ හැමදාම අසාර්ථකයි. ඔය හතර කරන්න යන කෙනා හැමදාම අසාර්ථකයි. බලන්න නැද්ද කියලා. හැබැයි දවස ගානේ සාර්ථකයි. හැමදාම අසාර්ථකයි කිය පරදින වාර ගානක් තියෙනවා. පෙරදුනාට පෙරදෙන්න මොකද කරන්න ඕනේ? නැවත අදිෂ්ඨානයෙන් සකස් කරන්න ඕනේ. නැවත අදිෂ්ඨානයෙන් සකස් කරන්න ඕනේ. සකස් කර වැරදෙන හැම අවස්ථාවකම නිවැරදි කරගන්නකොට ඉස්සෙල්ලාම හරි අමාරුයි කියලා මං කිව්වා. හරි? මෙන්න මේ වගේ අමාරුව තියෙන්නේ මේ බලන්න හොඳට තේරුම් ගන්න මේක. ඇත්තම මම කියන්නේ මේ තියෙන්නේ තනිකරම කායික අමාරුවක් නෙවෙයි මොන අමාරුවක්ද? මානසික අමාරුවක් මේ තියෙන්නේ. මනස සකස් කරගත්තට පස්සේ මේ අපහසුව ඔය තියෙන දැවිලි තැවිලි අඩු වෙලා යනවා. හරිද? ඒකින්ද මේ හිත ඔන්න ඔය තැනින් හදා ගන්න ඕනේ. මේ බලන්න චුට්ටක් අපි කල්පනා කරලා මං කියන එකම ආය කියනවා කවන්නේ නැහනේ. නේද? එදා කියපේව ආය කියන්නේ මේවා ජීවිතේට එකතු කරගන්න ඕන හින්දා. පාන්දර 4ට ඇහැරවනවා අපි එක දිගට 7 විතර වෙනකම් බුදියන්න පුරුදු වෙලා තියෙන ළමයෙක්ව. දැන් 4ට ඇහැරවලා හිටවල තිබ්බා. දැන් එයාගෙන් අහනවා මොකද දැන් තාත්තේ කියලා. එයා මොනවා කියයිද? තීව්‍ර කටුක මාරාන්තික වේදනාව මට නේද? තීව්‍ර කටුක මාරාන්තික වේදනාව මට මොකද මේ ශරීරය හරහා දාන්න කියලා කියනවා. ඉන්න බෑ අමාරුයි නේද? අපි මේ පරීක්ෂණයක් කරන්න කියන්නේ. කොහොම හරි මෙයාව හිටවලා තියෙනවා එදා දවසම. හරි විඳින්න කියලා. එයා දැන් විඳගෙන ඉන්නවා. දෙවෙනි දවසෙත් 4ට කතා කරනවා. තුන්වෙනි දවසෙත් 4ට නැගිටවලා ශරීරය කෙලින් අතර තියෙනවා.
එන්නෙන් ඒ ඇති වෙන වේදනාවල් අඩු වෙනවද නැද්ද? අන්තිමට දවස් 10ක් විතර මේවා නැගිට්ටුවොත් මොනව වෙනවද? මෙන්න හතරට නිකම්ම නැගිටලා මෙන්න නිකම්ම ඉන්නවා කිසිම වේදනාවක් නැහැ. ඇසහැල්ලුවෙන් ඉන්නවා දැන් මේ. නේද? දරා ගන්නකොට මොකද වෙන්නේ? ටික ඒ සිද්ධියේදීම දරන්න නැතුව කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. නේද? එහෙනම් මේ වේදනාවෙන් නිදහස් වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? අන්න ඒ නුවණ අපිට තියෙන්න ඕන දරා ගන්නකොට. දරාගෙන කෙලෙස් වලට ඉඳ නොදී ඉන්නවා. ඒ ඉන්නකොට අපිට ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕනේ. මේ අදිවාසනය මේ දරා ගැනීම මෙන්න මේ කෙලෙස් වලින් අයින් වෙනකොට ඇති වෙන වේදනාව පළවෙනි වතාවට දරා ගන්නකොට දෙවෙනි වතාවේ දරා ගන්නකොට අඩු වෙලා මේක නැති වෙනවා කියලා නුවණ Taman තියාගෙන ඒක දරා ගන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් පීඩනේ වැඩි. ඉතින් මේක අකණ්ඩව කරන්න ඕනේ කිව්වා. අර ළමයාව අපි පළවෙනි දවසෙත් නැගිටිනවා, දෙවෙනි දවසෙත් නැගිටිනවා, තුන්වෙනි දවසෙත් නැගිටිනවා. දැන් අඩු වෙගෙන එන්නේ. 4 5 ආය හොඳට බුදි කරනවා. ආය 6 වෙනි දවසේ නැගිටිනකොට මොකද වෙන්නේ? පළවෙනි දවසේ ගානටම ආය වේදනාව හැදෙනවා. ඇත්තටම කියන්න බෑනේ අර පළවෙනි දවසෙත් කරේ නැගිට්ටපු එක. 10 වෙනි දවසෙත් කරේ නැගිට්ටපු එක. කයට එකම දේ කරේ. එහෙනම් අර ආපු වේදනාව ඔක්කොම මොන වේදනාවද? මනසින් ඇති වෙන අකමැත්ත හින්දා ඇති වෙන වේදනාව. අන්න ඒ වගේ භාවනා කරන්න ඉඳගත්තාම හරියට වේදනාව එනවා. හරි. නලියන්නේ නැති මූණු නලියනවා මෙන්න. කකුල් කැඩෙන්න වගේ රිදෙනවා. එහෙනම් ටික දරා ගන්න ඕනේ තමන්ගේ සීමාව තුළ. හරි ඒ ගැන අපි කතා කරමු චිත්තවිසුද්ධිය ගැන කතා කරද්දී. නමුත් අදාළ තැනට කුසලයේ වර්ධනය කරගන්න ඕන ඔන්න ඔය ක්‍රමයට. ඒකින්ද එහෙම වර්ධනය කෙරුණාට පස්සේ ආයාසයෙන්ම රැකෙන තත්ත්වයටපත් වෙන ඔය සිල් හතරම. එතකොට කියනවා ඒ හිත සීල විසුද්ධියටපත් වුණා කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච උපාසකයෙක් බවට, උපාසිකාවක් බවට, භික්ෂුණියක් බවට, භික්ෂුවක් බවට පත් වුණා. එතකොට එන්න ඒ විසුද්ධිය නිවන දක්වාමයි. ඒක චිත්ත විසුද්ධිය දක්වා, චිත්ත විසුද්ධිය ditthi විසුද්ධිය දක්වා, ditthi විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය දක්වා. එහෙනම් සීල විසුද්ධිය නිවන දක්වාම වෙනවා. හරිද? ඒ මොකද නිවන් දකින්නම හේතු වෙනවා. හරිද? හැබැයි එන්නේ එහෙම අපේ හිත පිරිසිදු කරගන්න ඕනේ. අකුසලයේ එන්නේ නැති විදිහට හුරු කරගන්න ඕනේ. ඒක වළක්වා ගන්න ඕනේ. එහෙම දැනගෙන හදන්නේ නැතුව සීලයෙන් නිදහස් වෙන්න කවදාකවත් බෑ. එහෙනම් අදපටන් මොකද කරන්නේ? පංච සීලය සමාදන් වෙලා ආරක්ෂා කරලා වැඩේ පටන් ගන්න ඕන නම් පටන් ගන්න, නැත්නම් ඔහොම ඉන්න. නේද? පටන් ගන්න කැමති නම් විශාල සුවදායක තත්වයකට යන්න කැමති නම් විතරක් කරගෙන යන්න, නැත්නම් ඉතින් ඔහොම ඉන්න. නේද? එහෙම හිතන්න එතකොට හොඳයි. හොඳයි. හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් සහ විශේෂයෙන් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කිරීමේ ආනිසංස වාරය හේතු කොටගෙන මේ බණ ඇහිලා යම් කිසි කෙනෙක්ගේ සිත සැනසෙන වාරයක් ගානේ මේ අත්තන්ට උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.